පින්වත් ඔබ හැමදෙනාටම සදා මසන්නට මේ පැහිදීත් බෞද්ධ රූපවාහිනියත් සමගින් එකතු වන සුපින්වත් ඔබගේ හිතසුව පිණිසම බෞද්ධ රූපවාහිනිය මේ පැහිදී සංනිවේදනය කරන දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. දේශනාව වෙනුවෙන් සිදු කළා වූ ගෞරවනීය ආරාධනාවෙන් උතුම් වූ දම් සභා මණ්ඩපය වෙත වැඩම කොට වැඩහිඳින ගෞරවනීය ස්වාමීන් වහන්සේ පූජනීය කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ අපි හැමදෙනාම පළමුවෙන් සාදු නාද නංවා නමස්කාර පූරකව පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවත්නි අද දවසේ දේශනාව වෙනුවෙන් පින්බර දායකත්වය ලබා දෙමින් කටයුතු කරන්නේ සද්ධර්ම ශ්‍රවණයට කැමැති සදැහැති සුපින්වත් පිරිසක් විසින්. සමන්තා චක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් ඊ타ත්ම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් ඒ තුලින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්න ප්‍රාර්ථනා කරන බෝධීන්
සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටාම ඉක්මන් භවයක මේ සංසාරේ කෙරවල කරගන්න කටයුතු කරන එක තමයි ඒ උතුම් බලාපොරොත්තුව. ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් වූ ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් ඔබ සියලු දෙනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුක ධාතුවෙන් දේශනා කොට වදාළ ධම්මපද පාළියට සංග්‍රහ වෙච්ච උතුම් ගාථා රතනයන් දෙකක්. චිරප්ප වාසින් පුරිසං දූරතෝ සොත්ති මාගතං ඥාතිමිත්තා සුහජ්ජාච අභිනන්දන්ති ආගතං තතේව කත පුඤ්ඤම්පි අස්මා ලෝකා පරංගතං පුඤ්ඤානි පතිගංඝන්ති පියං ඥාතිව ආගතං. මේ ගාථා රත්නයන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ නන්දිය කියන උපාසක මහත්මයා නිසා. නන්දිය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ ජීවත් වෙච්ච තරුණ උපාසක කෙනෙක්. ලාබාල වයසේ ඉඳලම පිනට දහමට බොහෝම කැමතියි. ඊටාම ශ්‍රද්ධාවන්තයි. කුඩා අවදියේ ඉඳලා බොහෝ පින්කම් කළා. තරුණ වයසට ඇවිල්ලත් ඒ තමන්ගේ පුණ්‍යකාමී ජීවිතය වෙනසක් නැහැ, ඒ විදිහටම ඉදිරියට කරගෙන යනවා. ඉතින් මේ කාලේ නන්දියගේ අම්මා කල්පනා කළා දැන් පුතා තරුණයි, විවාහ කරලා දෙන්න වයස හොඳයි. එහෙම කල්පනා කරලා නන්දියගේ මාම කෙනෙකුගේ දුවක් හිටියා රේවතී කියලා. හැබැයි ශ්‍රද්ධාව නැති කෙනෙක්. නමුත් අම්මා කැමති නන්දිය රේවතිත් එක්ක විවාහ වෙනවන. රේවතිත් කැමති නන්දියත් එක්ක විවාහ වෙන්න. හැබැයි නන්දිය විතරක් අකමැති. ඒ වෙන හේතුවක් නිසා නෙමෙයි, රේවති ශ්‍රද්ධාව නැති කෙනෙක්. ඉතින් අම්මා නොඑක් වර යෝජනා කරනකොට අම්මට මතක් කළේම ඇයත් එක්ක විවාහ වුණොත් මගේ මේ පුණ්‍යකාමී ජීවිතයට බාධාවක් වෙයි කියලා. ඉතින් අම්මා එක දවසක් ගිහිල්ලා රේවතිට කියනවා, දුවේ අහවල් දවසෙත් පුතා මහ පිංකමක් ගෙදර සංවිධානය කරලා තියෙනවා, ඔබත් යන්න. දීලා උදව් කරන්න. ගොම මැටි ගාන්න ඕනේ තැන්වල ගොම මැටි ගාන්න. අනික් පිරිසිදු කළ යුතු තැන් පිරිසිදු කරන්න. භික්ෂූන් වහන්සේලා දානෙට වඩින්න දවසට උන්වහන්සේලගේ පාත්‍රා ටික පිළි අරගෙන ඒ පාත්‍රා ටික අරගෙන ගිහලා සෝදලා පිරිසිදු කරලා ගෙනල්ලා දෙන්න. දන් වැළඳුවාට පස්සේ නැවත පාත්‍රාපත් අයින් කරලා පාත්‍රා පිරිසිදු කරලා පාත්‍රා වත සම්පූර්ණ කරලා නැවත භික්ෂුන් වහන්සේලාට පිළිගන්වන්න. මේ ආදි වශයෙන් අවවාද කළා. හැබැයි ඇයත් ඒ අවවාද සියල්ලම පිළිගත්තා. ඇය ඒ විදිහටම කටයුතු කළා. දැන් පින්කමත් ඉවරයි. අම්මා නන්දියට කියනවා, නන්දිය දැන් රේවති හොඳයි නේද? දැන් මේ පින්කමට සෑහෙන්න උදව් කළා. එහෙම දැන් විවාහ වෙන්න බැරිද? ඉදිරි කටයුතු වලට රේවති මේ විදිහටම උදව් කරයි කියලා. නමුත් මව්පියන්ගේ හිත රිදවන්නත් නන්දිය අකමැතියි. ඒක ඉතින් නන්දිය විතරක් නෙමෙයි. අතීතයේ ධර්මයේ දැනගත්ත හැම කෙනෙක්ම වගේ මව්පියන්ගේ හිත රිදවන්න ලොකු මෙලිකමක් දැක්වුවා. මොකද ඒකෙන් ගොඩක් පව් සිද්ධ වෙන නිසා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගැන කල්පනා කරාම පිප්පලි කුමාරයා හැටියට ගෙදර ඉන්න කාලේ විවාහ වෙන්න කියනකොට කොච්චර ප්‍රතික්ෂේප කළාද? නමුත් දිගින් දිගට ප්‍රතික්ෂේප කරන්න බෑ. වරක් දෙවරක් ප්‍රතික්ෂේප කළා, තුන්වෙනි වතාවත් ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒ නිසා තමයි රන්රුවක් හදාගෙන ගිහිල්ලා අම්මට දීලා කියන්නේ, මේ වාගේ ලස්සන තරුණියක් හොයලා දුන්නොත් මං විවාහ වෙනවා.
එහෙම නැත්තම් නම් බෑ කියලා. ඉතින් රන්රුවක් හදාගෙන ගියේ ඒ වගේ අය නැති හින්දා. නමුත් අම්මා කොහොම හරි ඒ වගේ කෙනෙක් හෙව්වා. ඉතින් මේ වගේ මව්පියන්ගේ හිත රිදවනවා කියන එක බොහෝම පිළිකුල් කරපු කාරණාවක්. ඉතින් වර්තමානයේ අපි ධර්මයේ පරිහරණය කරන හුඟක් අඩු නිසා මව්පියන්ගේ හිත කොයිතරම් රිදවනවද? ඒ තුලින් කොච්චර අකුසල් රැස් කරනවද කියන කාරණාවක්වත් අපිට තේරෙන්නේ නැහැ. ඉතින් නන්දියත් විවාහ වුණා අම්මගේ වමනාවට. පස්සේ කාලේ අම්මයි තාත්තයි මැරිලා ගියා. නන්දිය දවසක් රේවතීට කියනවා මගේ මව්පියන් මට දීලා ගිය මේ ධනෙ මට වගේම ඔබටත් අයිතියි. හැබැයි ඔබ මං වගේම කටයුතු කරනවා නම් විතරයි කියලා. ඉතින් කොහොමත් පස්සේ කාලේ රේවතී පිනට දහමට බොහොම විරුද්ධව වැඩ කළා. නන්දිය එක දවසක් කාරණාවකට ගමෙන් බැහැර වුණාට පස්සේ දවස් කිහිපයකට ආගන්තුකයන්ට දෙන දන් වැට, භික්ෂූන්ට දෙන දන් වැට ඒ ඔක්කොම රේවතී නැති කරලා දැම්මා. පස්සේ රේවතී පණ පිටින් නිරේට අරන් ගියා. කෙසේ වෙතත් නන්දිය නන්දියගේ පින්කම් ටික කරගත්තා. එක දවසක් නන්දිය කල්පනා කරනවා මේ ලෝකේ දන් දෙන දේවල් අතර මම බොහෝ දේවල් දීලා තියෙනවා. නමුත් මට තව දෙන්න බැරි වෙච්ච පූජා කරගන්න බැරි වෙච්ච දෙයක් තමයි මේ කුටි සේනාසනයක් හදලා පූජා කරන්න බැරි වුණා. ඒ පින්කමත් කරගන්න ඕනේ කියලා භික්ෂුන් වහන්සේලාගෙන් අවසරය ඉල්ලලා ඉසිපතනාරාමේ ගබඩා 4කින් යුක්ත කුටියක් හැදුවා. කුටිය වැඩ ඉවර කරලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරලා භාග්‍යතුන් වහන්සේ වැඩමවලා ඒ කුටිය අතපැන් වක් කරලා බුදුරජාණන් වහන්සේට පූජා කළා. නන්දිය මෙහි අතපැන් වඩලා කුටිය පූජා කරනකොට නන්දිය වෙනුවෙන් දිව්‍ය ලෝකේ මහා දිව්‍ය මාලිගාවක් පහළ වුණා. කුටි පූජාවක් කියලා කියන්නේ සියල්ල දුන්නා හා සමාන පූජාවක් කියලා සඳහන් කරන්නේ. කුටි පූජාවක් කිරීම තුළින් ආයුෂය දුන්නා වෙනවා, වර්ණය දුන්නා වෙනවා, සැපය දුන්නා වෙනවා, බලය වගේම ප්‍රඥාවද ලබා දුන්නා වෙනවා. මේ පංචවිධ කාරණාව අපි නිතර නිතර අහන්නේ දන් දීපුවහම. ඒ කියන්නේ ආහාර දන් දුන්නාම ලැබෙන කාරණා පහක් තමයි මේ සඳහන් කළේ. ආයුෂයයි, වර්ණයයි, සැපයයි, බලයයි, ප්‍රඥාව. ඒතර කුටියක් පූජා කරාමත් කොහොමද ආයු වර්ණ සැප බල ප්‍රඥා ලැබෙන්නේ? ඒ කාරණාව විස්තර කළා. කෙනෙක් එලිමහනෙම නම් ජීවත් වෙන්නේ වැස්සට දෙමෙන. අවුවට වේලෙනවා. සීතෙන් පින්නෙන් කරදර වෙනවා. සතා සිව්පාවගෙන් අලිය කොටියගෙන් සත්තු සර්පයන්ගෙන් කරදර හිරිහැර වෙනවා. එතකොට ජීවිතේට නිතරම තියෙන්නේ අනතුරක්මයි අනතුරක්මයි අනතුරක්මයි. හැබැයි කුටියක් ඇතුලේ නිදා ගන්නකොට අපි මේ කුටිය ඇතුලේ බිත්ති හතරෙන් හොඳ ආරක්ෂාවක් තියෙනවා. වහලෙන් හොඳ ආරක්ෂාවක් තියෙනවා. රාත්‍රියට කොහොමත් දොර වහලා දානවා. ආරක්ෂාව උදෙසා. එතකොට එළියේ ගහක් යට නොතිබුණ ආරක්ෂාවක් මේ කුටිය ඇතුලේ තියෙනවා. ඒ නිසා ආයුෂය රැකෙනවා. ඒ නිසා ආයු. එළියේ ජීවත් වෙන්න ගියා නම් මේ අවුවට පින්නට ශරීර වර්ණය කොයිතරම්නම් වෙනස් වෙනවද? නමුත් කුටියක් ඇතුලේ ජීවත් වෙන නිසා ඒ වර්ණ සම්පත්තිය රැකගන්න බොහොම පහසුයි. ඒ නිසාම වර්ණය දුන්නා වෙනවා. සැපය අපේ පින්නතුන් හිතන්නේ සැපය බලය කියන කාරණා දෙකම එකම තැන කතා කරන්න පුළුවන්. දැන් කුටියක් ඇතුලේ යහනක සැතපෙන එක, පුටුවක වාඩි වෙන එක ශරීරයට ලොකු සැපයක්. ඊළඟට සඳහන් කළා මේ කුටියක් ඇතුලේ ජීවත් වෙනකොට
තමන්ගේ ෂය වුණ ශරීර ශක්තිය දියුණු කරගන්නත් පුළුවන්. අපි තුන් පිණ්ඩපාතේ වෙටියා. මහ පූටක අවුව. මේ අවුවෙන් පීඩා විඳගෙන තමයි දාන ටික එකතු කරගෙන එන්නේ. ඉතින් කුටිය ළඟට එනකොට 10 11 වෙලා බොහෝම පීඩා විඳලා අවුවේ ඇස් දෙක නිලංකාර වෙලා වගේ. ඉතින් ඒ වෙලාවට පාත්‍රයේ පසෙක තියලා ටිකක් කුටියේ යහන කැලවෙලා අර තමන්ගේ මහන්සිය නිමා ගන්නවා. පැම් පහසු වෙන්න ආදී පහසුකම් තියෙන නිසා සිසිල් පැන් ටිකක් පහසු වෙලා රෝගයක් තියෙනවා නම් උණු පැන් ටිකක් පහසු වෙලා එහෙම කටයුතු කරනකොට නැවත තමන්ගේ දි รา ගියපු කායික ශක්තිය, ෂය වෙච්ච ශක්තිය, බලය ආපහු ලැබෙනවා. එතකොට කායට ලොකු සැපයක් දැනෙනවා. එහෙනම් සැප බල කියන දෙකම කුටිය ඇතුළේම වැඩෙනවා. ප්‍රඥා මේ කුටිය ඇතුලේ බණ අහනවා. මේ කුටිය ඇතුලේ බණ පොත් කියවනවා, අධ්‍යයනය කරනවා, ඉගෙන ගන්නවා, මතක තියා ගන්නවා. මේ කුටිය ඇතුලේ භාවනා කරනවා. ධර්ම ඥානය දියුණු කර ගන්නවා. ආධ්‍යාත්මික ජීවිතය පෝෂණය කරනවා. මේ සියල්ලම මේ කුටිය ඇතුලේ ඊටාම පහසුවෙන් කරගන්න පුළුවන් නිසා ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන පංචවිධ කාරණාවම සහිතව සියල්ල දුන්නා හා සමාන පින්කමක් කියන කාරණාව සඳහන් කරනවා. ඉතින් නන්දිය උපාසකතුමා භාග්‍යතුන් වහන්සේට අතපැන්වක් කරලා කුටිය පූජා කළා. තවත් නොයෙක් පින්කම් මනුලව කරගත්තා. නන්දිය බොහෝම සතුටින් ආයු කෙරවල මෙලවින් පිට වෙලා ගිහිල්ලා අර කුටි සේනාසනේ පූජා කරපු දවසේ තමන් වෙනුවෙන් පහළ වෙච්ච මාලිගාවේ නතර වුණා. හැබැයි ඊට කලින් මහමුගලන් මහරහතන් වහන්සේ එක දවසක් මේ කුටිය දැක්කා. දිව්‍යාංගනාව විතරයි හිටියේ. ඒ අයගෙන් ඇහුවා කවුද අයිතිකාරයා? කාගේද මේ කුටිය? දිව්‍ය විමානය. ස්වාමීනි මේකේ අයිතිකාරයා තාම ඉන්නේ මනුස්ස ලෝකේ. අපි ඔහු එනකන් තමයි බලාගෙන ඉන්නේ කියලා. කවුද කියලා අහපුවම සඳහන් කළා මේ මෑත දවසක බරණැස ඉසිපතනාරාමේදී බුදුරජාණන් වහන්සේට ගබඩා 4කින් යුක්ත කුටියක් පූජා කරපු නන්දිය උපාසක තැන වෙනුවෙන් මේ මාලිගාව පහළ වෙලා තියෙන්නේ. ස්වාමීනි මනුලොවට වැඩිහම ඔහුට කියන්නේ මනුස්ස ජීවිතය කියලා කියන්නේ මැටි බඳුනක් වගේ එකක්. නමුත් දිව්‍යමය ආත්මය කියලා කියන්නේ රම් බඳුනකට සමානයි. ස්වාමීනි නන්දියට කියන්නේ මැටි බඳුන පසෙක දාලා මේ රන් බඳුන වෙනුවෙන් එන්න කියලා. ඉතින් මේ කාරණත් අහගෙන මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කාරණාව කියලා අහනවා ස්වාමීනි මනුස්ස ලෝකේ ජීවත් වෙන කෙනෙක් වෙනුවෙන් දිව්‍ය ලෝකේ මාලිගා මැවෙන්න පුළුවන්ද කියලා. අපේ භාග්‍යතුන් වහන්සේ අහන්නේ මොග්ගල්ලාන තැනට ගිහිල්ලා මාලිගාව දැකලා කතා බහ කරලා කාගේද කියලා දැනගෙන තව ඇවිල්ලා මගෙන් අහන්නේ මොනවද කියලා. එහෙමයි ස්වාමීනි. එහෙමයි කියලා අනුමත කළා. එතකොට තාමත් මෙහි ජීවත් වෙන අය වෙනුවෙන් දෙව්ලොව විමාන පහළ වෙනවා පුණ්‍යවන්තයන්ට. කියන කාරණාව දේශනා කරමින් අපේ භාග්‍යතුන් වහන්සේ අර ගාථා රත්නයන් දෙක පැහැදිලි කළා. චිරප්ප වාසින් පුරිසං දූරතෝ සොත්තිමාගතං ඥාති මිත්තා සුහජ්ජාචේ අභිනන්දන්ති ආගතං. කොහරද මේ චිරප්ප වාසී කියලා කියන්නේ? දුර රට. එහෙම නැත්නම් පිට රට. පිට රටක ජීවත් වෙන පුරුෂයෙක් චිරප්ප වාසින් පුරිසං දූරතෝ සොත්තිමාගතං ඒ දුර ගෙවලා ඒ දුරු රටින් ආපහු එනවා. සොත්තිමාගතං ආපහු එනවා. කොහාටද? තමන්ගේ රටට. එතකොට නෑදෑයෝ, දෙමව්පියෝ, සහෝදර පිරිස, ස්වාමි භාර්යාවෝ මේ ඇයිට තියෙන පුදුම සතුටක්. එතකොට ඒ අය පෙරමකට ගිහිල්ලා එක්කෙන්නක් යනවා. ඥාති මිත්තා සුහජ්ජාච අභිනන්දන්ති ආගතං.
ඒ ඥාතීන්ට තියෙන පුදුම සතුටක් තමන්ගේ නෑ ආපහු එනවා කියලා දැනගත්තාම. දෙවනි ගාථාවෙන් දේශනා කළා. තමන්ගේ ඥාතීන් තමන්ගේ ඥාතියා පිළිගන්න සූදානම් වෙනවා වගේ. තතේව කත පුඤ්ඤම්පි. ආන් ඒ වාගේ තමයි කරන ලද පින්. අස්මා ලෝකා පරංගතං. මේ ලෝකේ අත්හැරලා පරලොව එන පුජ්‍යලයව පිළිගන්න. සූදානම් වෙන්නේ කොයි වගේද? ප්‍රිය ඥාතීන් තමන්ගේ ඥාතියා පිළිගන්න මෙහි සූදානම් වුණා වගේ අපි කරන ලද මේ කුසල් අපි මෙහින් මැරිලා එනකොට පිළිගන්න එහෙදි බලාගෙන ඉන්නවා කියලයි මේ කියන්නේ. එතකොට පින්නතුනි මේ කාරණාවෙන් අපිට බුදුරජාණන් වහන්සේ විශේෂ අවවාදයක් කළා. මේ ලෝකේ ජීවත් වෙන අය මොනවද කරගත යුත්තේ? මොකටද අපි මේ ලෝකෙට ආවේ? මේ ලෝකෙට ආපු අය කළ යුත්තේ මොන වගේ දේවල්ද? ඇත්තටම අපි මෙහි එන්නේ ඇත්තේ මොකටද? නොඑක් දිහාවල් වල ඉඳලා ආවා. සමහර අය දෙව්ලොවින් ආවා. සමහර අය සතර පායෙන් ආවා. මේ කොහෙන් හරි ඇවිල්ලා පෙර පින් වලට අනුව මෙහි නතර වෙලා. එතකොට පින්නතුනි සතර අපායෙනුත් මනුලොවට ආපහු වෙනවද කියන කාරණාවට උත්තර ඔය නොඑක් ධර්ම කාරණා ඇතුළේ තියෙනවා. නිරේ ඉඳලත් මෙහාට එනවා. අර කොසල් රජුරු එක දවසක් සීනියක් දකිනවා. කොසල් රජුරන්ට ඇහෙනවා හඬක් දූෂණසෝ කියලා. ලෝකුඹ නිරේ පැහෙන 4 දිනක් ලෝකුඹ නිරේන් පැහිලා උඩට එනකොට මතු වෙනකොටම කියන්න හදන කාරණාවක් මේ. නමුත් දූ කියලා විතරයි පළවෙනි එක්කෙනාට කියන්න වෙන්නේ. දෙවෙනි එක්කෙනාට කියන්න වෙන්නේ සර් කියලා විතරයි. තුන්වෙනි එක්කෙනාට නායන්න විතරයි කියන්න පුළුවන් වෙන්නේ. හතරවෙනි එක්කෙනා සෝ කියලා කියනවා විතරයි. ඒ අකුරු 4 එකතු වෙලා දූෂණ සෝ කියලා හඬක් කුසල් රජුරන්ට ඇහෙනවා. එතන ලෝකුඹ නිරේන් මේ ඇහෙන්නේ. පස්සේ ඒ කාරණාව භාග්‍යතුන් වහන්සේ සම්පූර්ණ කරනවා. ඔවුන් මොනවද කියන්න හැදුවේ කියලා. සමහර අය කියන්න හදනවා මනුස්ස ලෝකෙ මේ තරම් දීර්ඝ කාලයක් ජීවත් වුණා. හොඳට යස ඉසුරු තිබුණා. නමුත් දන් දිය යුතු කාලේ දන් දුන්නේ නැහැ. සිල් රැකිය යුතු කාලේ සිල් රැකේ නැහැ. හැබැයි මනුස්ස ලෝකෙ ගිහිල්ලා ඉපදුනාට පස්සේ ආයෙනම් කවදාවත් සතර අපායට ඉන්න වැඩ කරන්නෙත් නැහැ කියලා කියන්නේ නැහැ. මට මනුලොවක ඉපදෙන්න ලැබුණොත් ආයෙ කවදාවත් මෙහෙ එන්නේ නැහැ කියලා. ඉතින් මේ වගේ තැන් වලින් මේ හැම තැනින්ම ඇවිල්ලා මේ ලෝකෙ උපදිනවා. නිරේන් ආපු අය නැවත නිරේට නොයන්න පින් කරන්න ආපු අය. සුගතියෙන් ආපු අය මෙහෙන් පින් කරගෙන නැවතත් තමන් හිටපු තැනටම යන්න ආපු අය. දෙවියන්ගේ අවවාද ලැබෙන්නේත් එහෙමනේ. දිව්‍ය ලෝකෙන් චුත වෙන අය නිමිති පහළ වෙලා දැනගත්තාම බොහෝම අඬනවා කියලා කියන්නේ. යන්න බෑ කියලා. ඉතින් කොච්චර ඇඬුවත් මරණය නවතින්නේ නැහැ නේ පින්නතුනි. ආයුෂය ඉවර වෙනකොට යන්නම වෙනවා. ඉතින් තාම ආයු ගෙවිලා නැති දෙවිවරු ඇවිල්ලා අර අඬන දෙවිවරු සනසනවා. පින්නත දුක් වෙන්න එපා. පින්නත මෙලව අත්හැරලා ගියහම ඔබ යන්න සුගතියට. සුගතියට ගිහිල්ලා ඒ සුගතියේදී හොයාගන්න තියෙන හොඳම දේ හොයාගන්න. ඒ සුගතියේදී සොයාගත් දේට අනුව ඒ මත මනාව පිහිටන්න. ඒ මත මනාව පිහිටලා කටයුතු කරන්න. එහෙම කටයුතු කරලා ආපහු දෙවියන් වෙච්ච අපි අතරට මෙන්න. මේ දෙවියෝ කරන අවවාදයක්. ඉතින් මේ කාරණාව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනකොට පංචපුබ්බ නිමිත්ත සූත්‍ර දේශනාවෙන් එක්තරා ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේ නමක් නැගිටලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දෙවිය සුගතියට යනවා කියලා කොහාට දෙන්නේ? ඒ සුගතියට ආපු දෙවියෝ මොනවද හොයන විශේෂිත දේ? මොනවා මතද ඒ දෙවියෝ මනාව පිහිටන්නේ? මේ මහපුවාම
අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා දෙවිය සුගතියට යනවා කියලා යන්නේ මනුස්ස ලෝකෙට කියලා. එතකොට ඔබ දැන් කොහේ ඉඳලා ආවද කියලා අපිට අනුමාන කරන්න විතරයි පුළුවන්. හැබැයි කොහොම වෙතත් අපි ඇවිල්ලා තියෙන්නේ කොහොම තැනකටද? හොඳට පින් කරන්න පුළුවන්, නිවන ඉක්මන් කරගන්න පුළුවන් තැනකට තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. දෙවිය සුගතියට යනවා කියලා එන්නේ මනුස්ස ලෝකෙට. මේ මනුස්ස ලෝකේ හොඳම දෙයක් හොයාගන්න කියලා දෙවියන්ට කීවා. හොඳම දේ හොයන්න. මොකද ඇත්තටම හොඳම දේ තථාගතප්ප වේදිත ශ්‍රී සද්ධර්මයේ. ඒ තථාගතප්ප වේදිත කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා වුණ ධර්මයේම හොයාගන්න. ඒ මත මනාව පිහිටන්න, ඒ කියන්නේ ශ්‍රද්ධාව පිහිටවන්න. ඒ මත මනාව පිහිටලා බොහෝ කුසල් කරගෙන නැවත අපි ගාවට එන්න කියලා දෙවියෝ කියනවා. එතකොට අපි සාකච්ඡා කළේ අපි කොහේ ඉඳලා මේ ලෝකෙට මොකට ආවද? දෙව්ලොවින් ආවනම් මෙහි ඇවිල්ලා තියෙන්නේ පින්කම් කරගෙන නැවත දෙව්ලොව යන්න. දුගතියෙන් ආවනම් මෙහි ආවේ වහවහ පින්කම් කරලා දුගතියෙන් අත මිදෙන්න. එතකොට මැද්දේ ඉඳලා අපි කරන්න ඕනේ දැන් මේ කියන කාරණාවේ අපි යෙදිලා ඉන්නවද කියලා. කුසල් රැස් කරන වැඩපිළිවෙලේ අකණ්ඩව යෙදිලාද කියලා තමයි කල්පනා කරන්න ඕනේ. සුගතියට යන්නත් දුගතියට නොයන්නත් කුසලයේ අත්‍යවශ්‍යයි. එතකොට අපි ආවේ මොකටද? අපි ආවේ වැඩියෙන් පින්කම් කරගෙන ආයසරයක් ආපු තැන් වලට යන්න. ඒ කියන්නේ සුගතියෙන් ආපු අය සුගතියට යන්න, දුගතියෙන් ආපු අයත් සුගතියට යන්න. ඒකට තමයි පින්කම් කරගන්නේ. එතකොට මොනවද අපිට කරන්න තියෙන පින්කම්? බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් දේශනා කොට වදාලා තිසරණ සහිතව සිල් ආරක්ෂා කරන්න. තිසරණ සහිත උත්තමයෝ මේ ලෝකේ ඊටාම ශ්‍රේෂ්ඨයි පින්නත. මොකද්ද මේ තිසරණ සහිතයි කියලා කියන්නේ? තුනුරුවන් පිළිබඳව සැකයක් නෑ කියන එක. මේ කොච්චර කතා කළත් කොච්චර නෑ කීවත් තුනුරුවන් පිළිබඳව සැකනම් උපදිනවා බොහෝ දෙනාට. ඉතින් මොන කාරණා ගැනද සැක? විශේෂයෙන් බුද්ධ රත්නයේ සැකයි. බුදුරජාණන් වහන්සේගේ කායික ශක්තිය සැකයි. බුදුරජාණන් වහන්සේගේ කායික වර්ණය සැකයි. බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා මහිමය සැකයි. සමහර අයට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පවා සැකයි. එහෙම ලක්ෂණ තිබුණද කියන කාරණාව පුදුම සහගතයි. ආන් එහෙම හිතලා නොයේක් මතිමතාන්තර ගොඩනගමින් බුදුරජාණන් වහන්සේ පිළිගන්නේ නැතුව නෙමෙයි, ਸਰව සම්පූර්ණයෙන්ම පිළිගන්නේ නැහැ. හැබැයි ਸਰව සම්පූර්ණයෙන් 100%ක්ම භාග්‍යතුන් වහන්සේ විශ්වාස කරන තුරු ඔහුට තිසරණේ පිහිටන්නේත් නැහැ. ආන් ඒක නිසා මනාව තෙරුවන් සරණ යන්න ඕනේ. නිර්මල ත්‍රිපිටකයේ බුදුරජාණන් වහන්සේ ගැන යම් විදිහකට මට කියලා දීලා තියෙනවා නම් මං ඒ ක්‍රමයේ කවදාවත් සැක කරන්නේ නැහැ කියන කාරණාවවත් අපි තුල තියෙන්න ඕනේ. ඒතකොට බුදුරජාණන් වහන්සේගේ කුමන කාරණාවක්වත් සැක නැහෙනි. නිර්මල ත්‍රිපිටකයේ තියෙන විදිහ තමයි මම පිළිගන්නේ. ඒතකොට මට කිසිම කාරණාවක් සැක නැහැ. ඒ කාරණාවෙන් බුද්ධ රත්නයේ සරණ යනවා. බුදුන් සරණ යෑමම දහම් සඟුන් නිකම්ම සරණ යෑමයි. මෙන්න මේ තුනුරුවන යම් කෙනෙක් ළඟ තියෙනවා නම් පුදුමාකාර රැකවරණයක් ඒ පුජ්‍යලයට තියෙනවා. කොයි වගේ රැකවරණයක්ද? යේකේචි සරණං යේකේචි බුද්ධං සරණං ගතාසි නතේ ගමිස්සන්ති අපාය භූමි. යමෙක් බුදුන් සරණ ගියා නම් නතේ ගමිස්සන්ති අපාය භූමි, යන්නේ නැහැ කවදාවත් ආයේ අපායට. පහාය මානුසං දේහං, යම් දවසක මේ මනුස්සකයෙන් ප්‍රාණවායුව නික්ම යනවත් එක්කම
දේව කායම් පරිපූර්ණසන්ති. ඔහු උපදින්නේ කොහෙද? දෙව් පිරිස අතරයි. තෙරුවන් සරණේ මේ වැදගත්කම. මේ වාග්ය තියන අය මේ ලෝකේ කීයෙන් කී දෙනාද ඉන්නේ? මිත්‍යා දෘෂ්ටික අයම වැඩි. සම්මා දිට්ඨික අය සුළු ප්‍රමාණයයි. ඒ සම්මා දිට්ඨිය තියෙනවා කියන අය ළඟත් තිසරණේ හරියටම පිරිසිදු නෑ. ඊටාම ස්වල්ප පිරිසක් තමයි ධර්මානුකූලව දැනගෙන තිසරණේ පිරිසිදු කරගෙන ජීවත් වෙන්නේ. නමුත් යමෙක් ළඟ හරියටම තිසරණ තියෙනවා නම් මැරිච්ච ගමන් කොහෙද උපදින්නේ? දෙව්ලොව උපදිනවා. ඊළඟට සඳහන් කළා යම් කෙනෙක් මනාව සිල් රකින්නත් ඕනේ. තිසරණේ තියෙන්නත් ඕනේ. සිල් රකින්නත් ඕනේ. අපිට තියෙනවා නිත්‍ය වූ සීලයක්. ඒක කවදාවත්ම අත්හරින්න බෑ. ඒ නිත්‍ය වූ සීලය ඇඟෙන් කොටසක් වගේ හැමදාම තියෙන්න ඕනේ. මොකද්ද අපේ නිත්‍ය වූ සීලය? ඒ තමයි පන්සිල්. බුදුරජාණන් වහන්සේ කොතනවත් පන්සිල් උල්ලංඝනය කරන්න කියලා කාටවත් ඉඩක් තියලා නැහැ. දිවි හිමියෙන් පන්සිල් රකින්න කියලා මඟ පෙන්වුවා විතරයි. කාරණා පහයි. මේ කාරණා පහ දිවි හිමියෙන් ආරක්ෂා කරන්න කියලා සඳහන් කළේ මේ කාරණාවන්ගෙන් එකක්වත් උල්ලංඝනය වෙනවා නම් අපි අතින් සතර අපායේ දුක් විඳින්න ඒක මහා හේතුවක් බවට පත් වෙන නිසා. මොකද පන්සිල් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ අපේ හික්මීම උදෙසා පනවපු කාරණා ටිකක් නෙමෙයිනේ. පන්සිල් කියලා කියන්නේ එහෙම කාරණා ටිකක් නෙමෙයි. බොහෝ දේශනාවල් වල පැහැදිලි කළා. පන්සිල් කියලා කියන්නේ ලෝකවද්‍ය ශික්ෂාපද. ලෝකයට අයත්. ලෝකේ නීතියක්. සත්තු මරන්න එපා. ලෝකේ නීතියක්. ඒ කියන්නේ ස්වභාව ධර්මයගේ ලෝකේ නීතියක්. මේ ආදි වශයෙන් හොරකම් කරන්න එපා. වැරදි කාම සේවනය. ඒ වගේම මුසාව, සුරාව මේ දේවල් තහනම් කරලා තියෙනවා. යම් කෙනෙක් මේ උතුම් සීලය ආරක්ෂා කරනවා නම් ආන්ගේ පුද්ගලයා මෙලව බොහෝසේ සතුටු විය යුතු කෙනෙක්. හේතුව මරණයත් එක්කම නින්දෙන් ඇහැරුණා වගේ සුගතියේ ඉන්න නිසා. ඊළඟට පින්නතුනි දසදාන වස්තුවකුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. තිසරණ සහිතව පන්සිල් ආරක්ෂා කරගෙන දසදාන වස්තුව සම්පූර්ණ කරගන්න පුළුවන් නම් ඒ පුද්ගලයා ජීවිතේ කිසිම කාරණාවකට බය නැති කෙනෙක්. අපි කියමු සිල් ආරක්ෂා කරලා හොඳ තැනක ඉපදුනා කියලා. ඉතින් ඒක මං හිතන්නේ බණ අහන පිරිස දන්නවා හොඳට. මේ ලෝකෙන් මැරෙන කෙනෙක්, චුත වෙන කෙනෙක් නැවත උපදින්නේ කොහෙද? ඉපදිය යුත්තේ කොහෙද? කියන කාරණාව තීරණය කරන්නේ කවුද? සීලය. මේ සීලය තමයි මොහු යා යුත්තේ, මේ යා යුත්තේ කොතෙන්ද කියලා තීරණය කරන්නේ. උපදින තැන. දානය මොකද්ද කරන්නේ? දානය කරන්නේ ඉපදුනාට පස්සේ ලැබෙන දේ තීරණය කරනවා. මොහුට ලැබිය යුත්තේ මෙපමණයි. මොහුට ලැබිය යුත්තේ මේ විදිහයි කියන කාරණාව දානින් තීරණය කරනවා. තිසරණ සහිතව සිල්වත්ව දම්පැන් පූජා කරමින් ජීවත් වෙන කෙනා මරණයට බය නැති කෙනෙක් කියලා අපි සඳහන් කළේ ඒකයි. ඒ මරුණට පස්සේ උපදින්නේ මීට වඩා හුඟක් හොඳ තැනක. උපදින තැන මීට වඩා හොඳ නම් කවුද අකමැති ඉපදින්න? අන් ඒ වාගේ ගාථා රත්නයේ සඳහන් කළා චිරප්ප වාසින් පුරිසං දුරතෝ සොත්ති මාගතං. දුර රටක ජීවත් වෙන අපේ ඥාතියා ආපහු තමන් අතරට එනවා කියලා කියහම අපිට තියෙන පුදුම සතුටක්. මේ ලෝකේ ජීවත් වෙන පුජ්‍යලයා මෙලවදී බොහෝ කුසල් රැස් කරගත්තාම
ඒ පුද්ගලයා මරණින් මත්තේ සුගතියේ උපදිනවා. කරගත්ත කුසල් වලට සමානුරූපීව බොහෝ සැප සම්පත් සහිතව. ඒතර මීට වඩා ඊටාම හොඳ තැනක මාව උපද්දවන්න මේ සීලයට හැකිනම් ඒ උතුම් සිල් ගුණ ආරක්ෂා කරන්නේ නැතුව යමෙක් කටයුතු කරනවා කියලා කියන්නේ ඔවුන් ඒකාන්තයෙන් Tamanට ආදරේ නැහැ කියන එකයි. තමන්ගේ ජීවිතයට වග කියන්න ඕනේ තමන්මයි. වෙන කාටවත් ඒ වැඩේ කරන්න බෑනේ. මගේ ජීවිතයට වග කියන්න ඕනේ මමම තමයි. ඒතර මම මට ලෙන්ගතු නම් මම මට ආදරේ නම් අජේව කිච්ඡං ආතප්පං අද කළ යුතු දේ අදම කරනවා. ඒ මොකද හේතුව කෝජඤ්ඤා මරණං සුවේ කවුද දන්නේ හෙට ඉඳීද කියලා. ඒ හින්දා අද කළ යුතු දේ අදම කරගන්න කටයුතු කරනවා ඥානවන්තයා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මෙලව පින්කම් කරන අය මෙලවත් හැරලා එනකන් නෑදෑය පිළිගන්න ඥාතීන් බලාගෙන හිටියා වගේ පෙර කරන ලද කුසල් ඔහු පිළිගන්න බලාගෙන ඉන්නවා කියලා. මොකද අපි කරපු පින් රැස් වෙලා තියෙනවා සුගතිය. ඒ පින බලාගෙන ඉන්නවා. ඒ පින අරගෙන ඒ පින භුක්ති විඳිමින් සැප සහගතව මම ජීවත් වෙන දවස එනකම්. ඒතකොට අපි කල්පනා කළ යුත්තේ ඉස්සෙල්ලත් සඳහන් කළා අපි ආවේ මොකටද කියන කාරණාව තීරණය කරන්න ඕනේ කියලා. දැන් කල්පනා කරන්න ඕනේ හෙට මගේ හුස්ම ටික පිට වෙලා ගියත් උපදින්න ඕන තැන මේ වෙනකොට මම වෙනස් කරගෙනද කියලා. අපි වෙනස් කරලා නැත්තම් වෙනතනිය දුගතියට යන්න පුළුවන්. ඉගෙන පින්කම් කරගෙන නැහැ සිල් රැකලා නැහැ. හැබැයි වෙනස් කරගෙන නම් ඒ පුජ්‍යලයා මරණයත් එක්කම තමන් වෙනස් කරගත්ත තැනට යනවා. මම කියන්නේ හැදුවේ පෞද්ගලිකව අපි අපෙන් විමසලා බලමු. දැන් ජීවිතෙන් සමුගත්තොත් කොහෙද යන්නේ කියලා දන්නවද? සතර අපායට කියලා දැනගත්තොත් කොහොම වැඩ කරයිද? මිගලන්තිගගේ කතාව අපි අහලා ඇති මම හිතන්නේ. මිගලන්තික කියන්නේ වැද්දෙක්. දවසකට උගුල් 100ක් විතර හදනවා. එක දවසක් වැද්දා උගුල් ලෙහන්න යනකොට කල්පනා කරනවා අද නම් කිසියම් සතෙක් කිසියම් උගුලක හිටියොත් එතනම මරාගෙන පුච්චලා කාලයි එන්නේ කියලා. ඉතින් ඒ වගේම සතෙක් ඉන්නවා. ඒ සතා පුච්චලා ආහාරයට ගන්න කියලා ලෑස්ති වෙනවා විතරයි. දරා ගන්න බැරි තරම් පිපාසයක් ආවා. වතුර හොයාගෙන හැම තැනම ඇවිද්දා. ලිඳක් ගාවට යනකොට ලිඳ හින්දෙනවා. වැවක් ගාවට යනකොට වැව හින්දෙනවා. අන්තිමට ගියා සිතුල් පව්වට. සිතුල් පව්වේ රහතන් වහන්සේලා 10 ගණන් වැඩ හිටපු තැන් වල පැන් භාජන තියෙනවා. මිගලන්තික ගිහිල්ලා වගේ පැන් ගන්න ගියා මේක කෙන්ඩියකවත් වතුර නැහැ. කේන්ති ගියා. සංඝයාට බැන්න මෙච්චර පිරිසක් මෙතන ඉන්නවා බොණ්ඩ වතුර ටිකක් නැහැ කියලා. රහතන් වහන්සේ ඇවිල්ලා බලහම පැන් භාජන වතුරින් පිරීලා. රහතන් වහන්සේ කල්පනා කරනවා මොකක් හරි කර්මයක් මොහුට විපාක දෙනවා. උන්වහන්සේ දකිනවා දැනටත් මිනිස්්‍ය ප්‍රේතෙක් වෙලා ඉන්නේ. උඩ සඳහන් කළා ඔබ දැනටත් මිනිස්්‍ය ප්‍රේතෙක්. අනේ ස්වාමීනි මට එකකින් මිදෙන්න ක්‍රමයක් නැද්ද? එකම ක්‍රමයයි තියෙන්නේ. දැන් මිනිස්්‍ය ප්‍රේතෙක් හැටියට මරුණොත් මරුණ ගමන්ම දුගතියේ උපදිනවා. එතකොට ඒ දුගතියෙන් බේරෙන්න තියෙන එකම ක්‍රමය කුසල් රැස් කරගෙන සුගතිගාමී වෙන්න කටයුතු කරන එක. එතකොට මේ ලෝකේ ජීවත් වෙන කෙනෙක් බොහෝ කුසල් දහම් රැස් කරගෙන කුසලයෙන් පෝෂණයටපත් වෙලා තමන්ගේ ආධ්‍යාත්මික ධනය වැඩියෙන් එකතු කරගත්තා නම්
මිගලන්තිකට වෙච්ච දේ අපිට වෙන්නේ නැහැ. මිගලන්තික නම් මනුෂ්‍ය ප්‍රේතයෙක් වෙලා මරණයෙන් පස්සේ නිරේට යන්න සූදානම් වෙලා ඉන්න බව රහතන් වහන්සේ නමක් කීවා. ඒක අපි මරුණට පස්සේ යන්නේ කොහෙද කියන කාරණාව කියන්න රහතන් වහන්සේලා ඉඳීද එතන. එහෙනම් තාමත් දන්නේ නැහැ යන්නේ කොහාටද කියන කාරණාව. හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට කියලා දීලා තියෙනවා මෙන්න මේ විදිහට ජීවත් වෙන්න. එතකොට යන තැන නිශ්චිතයි, ස්ථිරයි කියලා. කොයි විදිහට ජීවත් වෙන්නද? තිසරණයි, පන්සිලි සහිතව හැම වෙලාවෙම දානීය, දස දාන වස්තුව පෝෂණය කරගෙන කෙනෙක් ජීවිතේ ගොඩනගා ගන්න කියලා. එහෙම ජීවත් වෙච්ච කෙනෙක් බය නැහැ. ඉතින් මිගලන්තික මනුෂ්‍ය ප්‍රේතෙක් රහතන් වහන්සේ සඳහන් කළා ඔබ දැන් මනුෂ්‍ය ප්‍රේතෙක් වෙලා ඉන්නේ. අනේ ස්වාමීනි බේරෙන්නේ කොහොමද? මහාන වෙන්න ඕනේ. මාව මහාන කරන්න බැරිද කියලා ඒව මහාන කෙරුවා. මහාන කරවලා සඳහන් කළා ස්ථාන 3ක වත් කරන්න ඕනේ කියලා. දඬුවමක් කළා. සිතුල්පව්වේ කතරගමයි තවත් ඔය අතර තියෙන තැනකුයි පෙන්නනවා. මෙන්න මේ ස්ථාන 3 දවස ගානෙම වත් කරන්න. බලන්න කොච්චර පයින් යන්න ඕනේද? කොච්චර කැපකිරීම කරන්න ඕනේද ගිහිල්ලා. මෙහෙම කටයුතු කරන අතරේ මිගලන්තික දවසක් රහතන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි අපායේ ගින්දර පෙන්වන්න බෑද? සඳහන් කළා බෑ. ගින්දර පෙන්වන්න බෑ. ගිනි පුපුරක් පෙන්වන්නම් කියලා. මිගලන්තික හා කීවා. මිගලන්තිකට කිව්වා විශාල අමු දැව කඳන් ගොඩක් ගොඩ ගහන්න කියලා. කැලෙන් කැලෙන් හොයාගෙන එලා අමු ගස් ගොඩක් ගොඩ ගැහුවා. ස්වාමීනි හරි. රහතන් වහන්සේ ඒ වෙලාවේ ළඟට ඇවිල්ලා එහෙනම් හොඳට දරගොඩ දිහා බලා ගන්න කිව්වා. ඔක්කොම අමු කඳන්. නිරයෙන් අරගත්ත එක ගිනි පුපුරක් අර අමු දැව කඳන් ගොඩ උඩට දැම්මා. සඳහන් කරනවා දැව කඳන් අලු වෙනවත් ගිනි පුපුර වැටෙනවත් දෙකම එකට සිද්ධ වුණා කියලා. ඒකෙන් පැහැදිලි කරනවා ගිනි පුපුරකට පුළුවන් නම් මේ අමු දැව කඳන් ගොඩ ඇහි පිල්ලම් ගහන මාත්‍රයට පුළුස්සන්ඩ නිරේ ගින්දර කොහොම ඇද්ද කියන කාරණාව හිතන්න ඕනේ. මිගලන්තික නම් බය වුණා. අපි බය නෑ. මිගලන්තික බයයි. අපි බය නැති බව සමාජයේ ඉන්නකොට ඕන තරම් අපිට පේනවනේ. මිගලන්තික ස්ථාන 3ක වත් කරලා හවස ඇවිල්ලා භාවනා කරනවා. භාවනා කරන්නත් පුළුවන් ඇද්ද? දවස ගානෙම පයින් ඇවිද වත් කර බෑ ඉඳගත්ත ගමන් නිින්ද යනවා. ඒ වෙහෙසයි දවල් තිස්සෙම. නමුත් නිරේ ගිනි දැල්වල ස්වභාවය දැකලා බයයි. ආන් ඒක නිසා විශේෂයෙන් උත්සාහ කළා සුගතියක් හොයාගන්න ඕනේ කියලා. පිදුරු තියෙන තැන් වලට ගිහිලා කට්ට බැඳලා ඒ කට්ට උදේට දානවා වතුරේ. රැයට ඔක්කොම ඉවර වෙලා ඇවිල්ලා පිදුරු කට්ටයක් ඔළුව උඩ තියාගෙන භාවනා කරනවා. නිින්ද යන හින්දා. තවත් නිදිමත උත්සන්න වෙනකොට ඒ ක්‍රමිත අසාර්ථකයි. කරවටක් වතුරේ බහැලා භාවනා කරනවා. දවසක් තමන් ඉන්න තැන කඳු වලල්ලකින් වට වෙලයි තියෙන්නේ. ඒ කඳු උඩාරියන් වහන්සේලා වැඩ ඉන්නවා. උන්වහන්සේලා ආරබත, නික්කමත, යුඤ්‍යත බුද්ධ ශාසනී මෙන්න මේ ගාථාව කියනව ඇහෙනවා. ආරම්භව නික්මෙව් යෙදෙව් මේ ශාසනය තුල. සිල් ගුණදම් පිරීම ආරම්භව. මේ කාරණා ටික පැහැදිලි කරලා දීලා කටයුතු කළා. නමුත් අර භික්ෂුන් වහන්සේලා පාන්දරට රාත්‍රියට අර කඳු මුදුනේ තියෙන කුටිවල ඉඳගෙන මේ කාරණාව ප්‍රකාශ කරනකොට මිගලන්තික හිතනවා මේ කියන්නේ මං වයි කෙනෙකුට. තව වීරිය වැඩිවා. තව වීරිය වඩලා සතර පායෙන් ගැලවුණා. සුගතියේ සැනසෙන්න වාග්ය වාසනාව ලැබුවා. ඉතින් ඒ වගේ අපිටත් නිරේ යම් ප්‍රමාණයක් හරි ස්වල්ප මාත්‍රයක් හරි දැක ගන්න අවස්ථාව ලැබිලා තිබුණා නම් ඇත්තටම මේ ලෝකේ මේ ජීවිත මීට වඩා හාත්පසින්ම වෙනස් වෙනවා.
නමුත් භාග්‍යතුන් වහන්සේ කාරණාව දේශනා කරලා තියෙන සර්වඥතා ඥාණයෙන් සැක නැහැ ඒක කාරණාවක්වත්. මේ ලෝකෙට ආපු අපි සතර පායට යන්න නෙමෙයි මෙහි ආවේ. හැබැයි උඩ ඉඳලා බැහැගෙන තමයි අපි මේ එන්නේ. බඹලොවින් දෙව්ලොවට, දෙව්ලොවින් මනුලොවට, මනුලොවින් බහිනවා නම් ආයෙ බහින්න තියෙන සතර පායි කොහාට හරි. ඒ කියන්නේ අපේ පින ෂේ වේගෙන යනවා. නිසා නැවත පින්කම් කරලා සිල් ගුණ ආරක්ෂා කරලා ෂේ වෙන තමන්ගේ කුසල ශක්තිය නැවත දියුණුවට පත් කරගෙන වඩා වර්ධනය කරගෙන මෙලව සුවපත් කරගත්ත කෙනෙක් බවට පත් වෙලා සතුටින් සුගතිගාමීව පරලොව යන්න ජීවිතය පෝෂණය කරගන්න මේ ලැබිච්ච උතුම් ජීවිතය තුළින් අපිට වාග්ය ලැබෙන්න ඕනේ. අපිට මැරෙන මොහොතේ තනියම කල්පනා කළත් මගේ පස්සෙන් යන්න ඉන්නේ කවුද කියලා. අපිට පේනවා නම් අපි කරපු පින් කඳු යායක් වගේ ඈතට එකම පින්කම 10-12 වර සිද්ධ කරලා රැස් කරගත්ත කුසල් කඳු මැවිලා පේනවා. අන්න එදාට සුගතිය මිස දුගතිය අපෙන් ඈත් වෙනවා. ආන් එහෙම කටයුතු කරගන්න ලබාගත් මනුස්ස ජීවිතේ හරි වටිනවා. ඔබට සම්මාදිට්ඨික ජීවිතයක් ලැබිලා තියෙනවා. ඒ සම්මාදිට්ඨික ජීවිතය කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ පිළිගන්නවා. එවන් සම්මාදිට්ඨික ජීවිත ලැබෙන්නෙම කලාතුරකින් ප්‍රාර්ථනා කරලා තියෙනුනේ එහෙම ජීවිත ලබන්න. මිත්‍යා දෘෂ්ටික කුලයක ඉපදුනොත් අපි කවදාවත් සුගතියට යන තැනට භාජනය වෙන්නේ නැහැ. නමුත් ලද අවස්ථාවෙන් අපේ හුඟක් ප්‍රයෝජන ගන්නෙ නැහැ. ආන්ගෙන් ප්‍රයෝජන අරගෙන සතර පායෙන් අත මිදලා සංසාරී සැපයෙන් සැපයට පත් කරගනිමින් බලාපොරොත්තු වෙන බෝධියෙන් අමා මහ නිවනින් සැනසෙන්න ඔබ සියලු දෙනාටම මේ පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය අඩු නැතුව අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද ධර්මදේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ සදහැවත් දායක පිරිසක් විසින් උතුම් අරමුණ හැටියට සිහිපත් කරනවා. ඉහළ අඹාලේ පදිංචිව සිට නැසී ගිය WB රම්බණ්ඩා පියානන්ද, AM ඩිංගිරිමණිකා කිරියම්මාද, WB වන්නිහාමි කිරියත්තාද, WB නන්දාවති නැන්දනියද ඇතුළු පවුලේ මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත්, බලදොර පදිංචිව සිට නැසී ගිය HM සීලවතී මෑණියන්ද, EM හේරත් බණ්ඩා පියානන්ද, සහෝදර පවුලේ මියගිය ඥාති සියලු දෙනාටමද පින් අනුමෝදන් කිරීමත්, මුල්ලේරියාවේ පදිංචිව සිට නැසී ගිය WA සීලිං නෝනා මෑණියන්, KA බණ්ඩාර පියාණන්, මෙරායා ප්‍රනාන්දු මෑණියන්, TA බැනට් පියාණන් ඇතුළු පවුලේ මියගිය ඥාති සියලු දෙනාටම පින් අනුමෝදන් කිරීම සඳහාත් අපවත් වී වදාළ සම්බෝධි විහාරස්ථානයේ ගරු විහාරාධිපති දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේටත් රට ජාතිය වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන්ටත් මේ පින් අනුමෝදන් වේවා. මෙයින් ජනිත සියලුම පින් මහා සංඝරත්නයේට, සියලු ආර්යයන් වහන්සේලාටද, සියලු සත්පුරුෂයන් වහන්සේලාටද අනුමෝදන් වෙත්වා. කරුණා පෙරදැරිව ශාසනය කෙරෙහි, දේශනය කෙරෙහි, තිසරණගත සත්වයින් කෙරෙහි අප්‍රමාදී වෙත්වා. සෙත් ප්‍රාර්ථනා කරනවා. දේශනයේ පැවැත් වූ ස්වාමින් වහන්සේටද, කල්යාණ මිත්‍ර සමින්ද රණසිංහ ගුරු පියාණන්ටද, TA චන්ද්‍රසේන පියාණන්ටද රත්නත්‍රි ආශිර්වාදය ලැබේවා ප්‍රාර්ථනාව කරනවා. මෙම ධර්ම දේශනාවට සහභාගී වූ සියලු දෙනාටම, ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නා වූ ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම අප විසින් රැස් කර ගන්නා ලද්දා වූ
මේ මහා පුණ්‍ය සම්භාරයෙන් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සියලු දුකින් මිදෙම්වා. සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා. අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙම්වා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. දායක පිරිස විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා. ප්‍රාර්ථනා කළ උතුම් නිවන ප්‍රාර්ථනීය ආකාරයෙන් වහවහ මුදුන්පත් කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.